Best of Best Sri Lanka. අනිවාර්යයෙන් වෙනසක් විය යුතුයි. කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ රටේ තියෙන තත්ත්වය සහ ජනතාවගේ තියෙන ආකල්ප. ගැලපෙන්නේම නැහැ ව්‍යවසායකත්වය. ඒ කියන්නේ අපේ ජනතාව ව්‍යවසායකත්වයක් කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක වෙනස් වෙන්න ඕනේ. දැන් මම වුණත් හරි අමාරුවෙන් තමයි මේ ෆීල්ඩ් එක අල්ලලා ඉන්නේ. ඒකට මට බාහිර බලපෑම් වැඩි. ප්‍රශ්න වැඩි. ඒකට රස්සා කරා මම හොඳ රස්සා කරා. ලක්ෂ ගාණක් වැටුපක් ගන්න රස්සා කරා. ඒ රස්සා හැමදේම දාලා තමයි මේ ව්‍යවසායකත්වය කියන එක බිස්නස් ව්‍යවසායකත්ව දෙකක්. නමුත් අපි හැමෝම දන්නේ බිස්නස් කරනවා කියන්නේ. මුත් බිස්නස් එකකට මම ආවේ ඔය හැම කැපකිරීමක් කරලා. ඉතින් ඒක කරන්න සහ ඒක අතාරින්න පුළුවන් ආකල්ප මිනිසුන්ගේ බිහි වෙන්න ඕනේ. එතකොට අර මයින්ඩ් සෙට් එක හරියන්න ඕනේ. අපි කියන්නේ අවුට් ඔෆ් බොක්ස් හිතන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් රටක ව්‍යවසායකත්වයක් බිහි වෙන්නෙත් නැහැ. ව්‍යවසායක බිහි වෙන්නෙත් නැහැ. ඒ රට දියුණු වෙන්නෙත් නැහැ. ඉතින් මම කල්පනා කරන්නේ හැම වෙලේම මමත් කියන්නේ අපි වෙනස් විදිහට හිතන්න ඕනේ. අලුත් දෙයක් හිතන්න ඕනේ. හැම වෙලේම එකම දේ අර හැම වෙලේම මම කියන එක නෙමෙයි මනෝ දෙකක් හදනවා. ලංකාවේ තව හදනවා ඇති තමයි. මම කවුරුත් දන්නේ නැහැ මම හදනක මට එහෙම මුණ ගැහිලා නැහැ. නමුත් දැන් ආපහු දැන් මේ අනෝදත් එක්ක දැන් ගොඩක් දෙනෙකුට එන්න පුළුවන්. මේ අනෝ දෙකක් හදනවා මාත් තව එකක් හදනවා. එහෙම නෙමෙයි. තව ලංකාවේ ඕන තරම් දේවල් තියෙනවා. ඒවත් එක්ක එන්න. ඒවත් එක්ක අලුත් විදිහට එන්න හිතන්නේ. මොකද මේක කොපි කරා කියලා ඒකෙන් වෙන්නේ මගේ තියෙන ලාභාංශෙත් අඩු වෙනවා. ඔයාගේ ලාභාංශෙත් අඩු වෙන එකක් නෙවෙන්නේ. එහෙම එකක් නෙමෙයි. අලුත් නිෂ්පාදනයක් අලුත් විදිහට ඒකට අලුත් සර්විස් එකක් දෙන්න පුළුවන් විදිහට බිහිවෙනවා නම් ඒකෙන් තමයි රට දියුණු වෙන්නේ. අනිත් පුද්ගලයා කම්පිටිට් අඩු වෙන්න අපේ ඒ තියෙන ලාභාංශ වැඩි වෙනවා, ආදායම් වැඩි වෙනවා, තා රටට අලුත් දෙයක් නිෂ්පාදනය වෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. මිනිස්සුන්ගේ තියෙන රටේ තියෙන ආකල්ප තමයි උදාහරණයක් වශයෙන් මම ඊයේ පෙරේද දැක්කා. එක මිනිස්සෙක් ඇවිල්ලා පාරයිනේ රොටි විකුණනවා. ඒ තැනට තාටුට්ටක් ඊට කලින් ආපහු මම දැක්කා ඊයේ හෝ පෙරේද ආයි පෝස්ට් එකක් කරනවා. ආපහු තව කෙනෙක් ඇවිල්ලා රොටි විකුණනවා. මම කියන්නේ ඒකයි වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු කොපි කරන ලංකාවේ වැඩිපුරම තියෙන කොපි කිරීම. කොපි කිරීම කියන ආකල්ප ලංකාවේ මිනිස්සුන්ගේ වැඩිපුරම තියෙනවා. සාමතක වීම තියෙන මේ විදිහට. සත්‍යය හැමදේම මතක තියෙනවා. ඒ concept දෙක වෙනස්. ඒ කියන්නේ ඒ ආකල්ප දෙක attitude වෙනස් කරන්න පුළුවන් නම් සාහාර කියන විදිහ අධ්‍යාපනය කරේ මම මුලින් සඳහන් කරා විදිහේ ඔයා ඉංජිනේරු කෙනෙක් වෙන්න ඕනේ, පෙරක දේරුවෙක් වෙන්න ඕනේ, දොස්තර වෙන්න කියන concept එක වෙනස් කරන්න පුළුවන් නම් ළමයිගේ ඒක වෙන්න ඕනේ අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ ඒ වගේම දෙමව්පියන්ගෙන් ඒක වෙනස් කරන්න පුළුවන් නම් අලුත් ව්‍යවසායකෝ බිහි වෙන එක නැතර කරන්න බෑ. ඉතින් අලුත් ව්‍යවසායකොත් එක්ක රට අලුත් විදිහකට තව අවුරුදු 2-3කින් දියුණු රටක් තත්ත්වයට යන්න රට ගෙනියන්නත් පුළුවන්. ඉතින් ඒක අපේ මිනිස්සුන්ගේ ආකල්ප මුලින් නම් වෙනස් කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. බැරි කමක් නෑ. ඒක තමන් හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් නම් මේ සිස්ටම් එකම චේන්ජ් කරන්න පුළුවන්. සෑහීමටපත් වෙන්න බෑ ඇත්තටම. මමත් මේ වෙද්දි විශාල විදිහට පිරිවැයක් යොදනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම විදේශ වලින් පොලින් සාම්පල් එකක් ඉල්ලනවා. සාම්පල් පැක් එකක් එනවා. ඒ සාම්පල් පැක් එකක් විදේශ රටට යවන්න මම ලොකු කටයුතු ගොඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ ටෙස්ට් රිපෝට් ගන්න ඕනේ, ඇප්‍රූවල්ස් ගන්න ඕනේ, කස්ටම් ක්ලියරන්ස් ගන්න ඕනේ. ඒ වගේ මේවට යන වියදම්, කියන්නේ කුරිය කරන්න යන වියදම්. ඒවට සාමාන්‍යයෙන් ව්‍යවසායකයට කරන්න බෑ. අපි කියන්නේ සාමාන්‍ය බිස්නස් කෙනෙකුට ඒක කරන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ එක සාම්පල් බොක්ස් එකක් ගන්න රුපියල් 60-70ක වියදමක් යනවා. ඉතින් ඒ මේක කරලා ඒක වින් කරයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි අර 50-50 තියන් තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒ වගේ 3-4ක් අපි මාසයකට යවලා ඒක වින් කරගන්න බැරුණොත් සාමාන්‍ය ව්‍යවසායකෙක් ආපහු ඉඳ ගන්නවා. එහෙම කිව්වොත් එහෙම. ඒ කියන්නේ ආපහු නැගිටින්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි පුළුවන් නම් ගවර්න්මන්ට් එකෙන් අපි හැමෝම දැන් මාත් මුල ගැන හැමදේම කියන්නේ අපිට පුළුවන් නම් උදව් කරන්න. මේකේ සිස්ටම් එකක් හදන්න. ටෙස්ට් කරගන්න පුළුවන් ටෙස්ටිං ලංකාවේ ඕන තරම් ආයතන තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ට් එකක් ටෙස්ට් කරලා රිපෝට් ගන්න පුළුවන් විදිහට අපිට සහනදායි මිලක් කරලා දෙන්න. ඒකම කස්ටම් වලින් ගන්න පුළුවන් ඇප්‍රූවල් මොනවා හරි තියෙනවා ඒවට සහනදායි විදිහට අපිට කරලා දෙන්න. සහ ඒක ප්‍රොසෙස් එක ඉක්මන් කරවන්න. සහ අපිට මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් කුරිය කරන අපි කියන්නේ සාම්පල් විදේශ රටවලට යන ක්‍රම තියෙනවා. ඒතොර ඒ වගේ හරි වියදම්. ඉතින් මේ වියදම් පුළුවන් නම් අඩුම තරම් අපිට සහනාදාර විදියක් හරි එහෙම නැත්නම් මේක ගෙවීමේ ක්‍රමයක් විදියට හරි මොකක් හරි ඒ විදිහේ සහනදායි ක්‍රමවේද එන්න පුළුවන් නම් අර මම කියන්නේ සරල විදියට කියන්නේ ඔය ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් නම් අපේ නිෂ්පාදක ගොඩක් දේවල් නිෂ්පාදනය කරලා තියෙනවා පෙන්වන්න විදියක් නැතුව තියෙනවා. ඊට පස්සේ මාධ්‍ය වලින් පුළුවන් නම් අලුත් නිෂ්පාදන පෙන්වන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න. ඒ වගේම තමයි අලුත් ව්‍යවසායකයන්ට මේ අලුත් ෆැක්ටරි ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ලයින් ඒව හදාගන්න පුළුවන් විදිහට සහනාද ඕන තරම් සල්ලි ලංකාවට එනවා. විදේශ අපි කියන්නේ ආධාර. ණය පැත්තක දාමුත් ආධාර ඕන තරම් රටට එනවා. ඉතින් ආධාර වලින් දෙන්න පුළුවන් නම් යම් ප්‍රමාණයක් අලුත් ව්‍යවසායකයන්ට ඔයාලගේ නිෂ්පාදන
හදන්න අලුත් සිස්ටම්. මොකද අපි මේවා කරලා ලංකාවේ විකුණන්න නෙමෙයි අපි කියන්නේ. මේක පිටරට දැම්මොත් තමයි රට දියුණු වෙන්නේ. ඇත්තම කතාව ඒක. ඒතකොට මේ පිටරට දානවා නම් අපි අවශ්‍ය ක්වොලිටිය මේන්ටේන් කරන්න ඕන හරියටම. ඒවට අවශ්‍ය සර්ටිෆිකේට් ගන්න ඕන. අපි දන්න විදිහට ISO, SLS, අසාට ඔක්කොම ගන්න ඕනේ. සර්ටිෆිකේෂන් ගන්න නම් අපි ෆැක්ටරි එක හරියට මේන්ටේන් කරන්න. ෆැක්ටරි මේන් කරන්න නම් අපි ලොකු පිරිවැයක් දරන්න ඕන. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න. ඒතකොට සාමාන්‍ය ව්‍යවසායකයෝ කරන්න අමාරුයි. ඉතින් රජයෙන් දෙන්න පුළුවන් සහනාධාර හරි මොනවා හරි ස්කීම් එකකට ඉන්ට්‍රස්ට් පී ලෝන් හරි අඩු ඉන්ට්‍රස්ට් ලෝන් හරි මොනවා හරි දෙන්න පුළුවන්. ඒ වගේ පැත්තෙන් එන්න පුළුවන් නම් මේ රට දියුණු කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම රජයේ ලොකු කාර්යභාරයක්. අපි සාමාන්‍යයෙන් අර දැනට මාත් පොඩි කාලේ ඉගෙන ගත්තේ ඩෙවලොපින් කන්ට්‍රි. තාම ඩෙවලොපින් කන්ට්‍රි. ඉදිරියේත් ඒක එහෙම වෙයි. එහෙම නොවෙන්න නම් අපි මේක අර අපි උගත් පාඩම් වලින් ඉගෙනගෙන මේක වෙනස් කරන්න ඕනේ. ඒක තමයි මගේ එකම අදහස. මේක වෙනස් කරන්න පුළුවන්. රජෙන් දෙන්න තියෙන සහනාධාරය ටික විදිහට දෙන්න පුළුවන් නම් වඩ උදව් කරන්න පුළුවන් නම් සහතික ඔය අපි ගන්න ටෙස්ටිං කිරීමට සහයෝගයක් දෙන්න පුළුවන් නම් ඒ ඇත්තටම මේ වෙලාව හොඳටම ඇති සාමාන්‍ය ව්‍යවසායකයෙක්ට නැගිටින්න. හරි ඒක වෙන්නේ මේව ඇත්තටම risk analysis is the most important. එතකොට risk එක කියන එක අපි ජීවිතේ ගන්න ඕනේ. ව්‍යාපාරය කරන විශේෂයෙන්ම risk එක ගන්න. risk එක calculate risk එකක් මගේ ජීවිතේ හැමදේම මම calculate risk එකක් ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ පෞගිය අවුරුදු 3-4 කාලේ calculate risk එකෙන් අබෞගිය දෙයක් වුණා. කියන්නේ අපි හිතනකට වඩා සමහර දේවල් පාඩු වෙනවා. නමුත් ඒ වෙලාවේ අතෑරියොත් තමයි මම කියන්නේ අපේ ජීවිතේ පරදින්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම රස්සාවක් කරා හොඳ ලක්ෂ ගානකට පක් ගන්න රස්සාවක් කරා. රස්සාවෙන් අයින් වෙලා තමයි මම දැන් මේ සම්පූර්ණ අපි කියන ෆුල් ටයිම් ෆාමර් කෙනෙක් වෙලා තියෙන්නේ. මම ඇත්තටම කල්ටිවේට් කරනවා. ෆාමින් එකත් එක්ක තමයි වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් වලට එන්නේ. එතකොට එතනදී මම ලොකු කැපකිරීමක් සහ රිස්ක් එකක් ගන්නවා. මන්ත්ලි සැලරි එකද එහෙම නැත්නම් තව අවුරුදු 2-3කින් එන රෙවෙනියු එකක්ද කියන එක තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක ගත්තා මම. ඒකෙන් මම ජයග්‍රහණයක්. ඒ වගේම සමහර විදියට රස්සාව ඇතෑරලා මෙතෙන්ට ආවට පස්සේ ෆැමිලි එලින් වෙන බලපෑම්. ඒක කොහොමද සමාජයෙන් එන බලපෑම්. ඒවා අපිට රිස්ක් එකක් තමයි අතන. අපි ඒවා හැම එකම බැලන්ස් කරලා කැල්කියුලේට් රිස්ක් එකක් අපි අරගෙන තමයි ජීවිතේ ඉන්නේ. ඉතින් මම කියන්නේ ව්‍යාපාරිකයෙක් විදියට ඒ රිස්ක් එක අරන් එතන තමයි අර පාඩු සහ හැමදේම තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් මම ප්‍රොඩක්ෂන් එකේදී ප්‍රොඩක්ෂන් එක පටන් ගත්තත් සමහර දේවල් ටෙස්ටිං වල අර ටෙස්ට් රන් දුවනවා කියන්නේ. ඒ ටෙස්ට් රන් නෙමෙයි අතන ටෙස්ට් රන් දුවලා ඔක්කොම සමත් වෙලා ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එක ගියත් මම ෆේල් වෙච්ච ඒවා තියෙනවා. සමහරට ඔය ගත්තවා දකින ප්‍රොඩක්ට් වල කෑන් සහ බොටල් අයින් කරපුවා ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් එකපාර මෙතන මේ තියෙන ෆයිනල් ප්‍රොඩක්ට් එක මම එකපාර හැදුවා නෙමෙයි. ගොඩක් දේවල් හැදුවා. හදා ටෙස්ට් කරලා ටෙස්ට් රිපෝට් දාපුවම සමහරව අපි අවුරුද්දක් මේ කල් තියා කිසිම අර අපි කියන්නේ ප්‍රෙසර්වේටිව් කල් තියාගන්න මොකුත් නැතුව අපි නිෂ්පාදනය කරද්දී ඒවා අපි කොහොමද අවුරුද්දක් තියාගන්නවා කියලා කියන්නේ. එතකොට ඒවා අවුරුද්දක් තියාගන්න පුළුවන් සිස්ටම් එකකට තමයි කරන්නේ. නමුත් ඒවා බල දැන් අපි දැන් අවුරුදු දෙකක් විතර වගේ නම් අපි පළවෙනි නිෂ්පාදනය කරලා. ඒවා තාමත් හොඳයි. දැම්ම කරලා බැලුවත් ඒ ප්‍රෙස් ගතිය තියෙනවා. නමුත් කලවල පේට් දෙනවා. කල පේට් එකත් එක්ක රසය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඒවා හොඳයි. ඒවා අපි කරන්නේ අර ෆේල් වෙන්න අර කතා කරනවා වගේ අපි දෙයක් ෆේල් වෙද්දී ඒකෙන් ආපහු නැවත ඒකම try කරලා බලලා අතාරින්න නැතුව ඒකම try කරලා බලලා පාඩුයි. ඒවා එකපාරක් ඔක්කොම සාර්ථක උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකක් ඔක්කොම කරලා ටෙස්ට් රන් දුවලා ඔක්කොම කරලා රයිට් කියලා බැච් එකක් 1000ක බැච් එකක් ගාව කැන්සල්. ඒක ෆේල්. ඒක ලොකු ෆේල් එකක් කියන්නේ ඒක නිකන් පුපුරලා යන තත්ත්වේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ අපි ප්‍රොඩක්ට් වල දෙනවා. නමුත් ඒක අපි ඒක කෑන් එක කූල් කරලා කඩලා බලපුවම ටිකක් අර ගෑස් එක වැඩි වෙලා කාබනේට් එක වැඩි වෙලා උතුරලා යනවා. එතකොට මේ ප්‍රොඩක්ට් එකම අයින් කරන්න ඕනේ. ඒතර එතන ලොකු වියදමක් සහ කො ෆයිනල් ප්‍රොඩක්ට් එක ෆයිනල් කරලා ලේබලින් කරලා ඔක්කොම කරලා මාකට් එකට දාන්න කලින් අපි අනිවාර්යෙන් අපි තියෙන ප්‍රොපෂන් පීරියඩ් එක. ඒකදී අපිට වෙන දේවල් ඔක්කොම දැනගන්න පුළුවන් මේක මොකද්ද වෙන්නේ දවස් 14ක් 15ක් තියෙද්දි මේ ප්‍රොඩක්ට් එකේ මොන හරි ෆේල් එකක් කරන එතන වෙනවා. ඉතින් ඒ වගේ මේක වුණා. ඒ වගේ ජීවිතේ ගොඩක් දේවල් මට අහිමි වෙලා තියෙනවා. ඒ මිලකන්ත එක මුදල් වශයෙන් තමයි ගත්තොත් හරියටම ගත්තොත් එහෙම මූල්‍යම වශයෙන් පාඩු තියෙනවා. මිලියන ගණන් පාඩු වෙච්ච ඒවාත් තියෙනවා. නැතුව නෙමෙයි. ඒ කියන්නේ මේ කල්ටිවේෂන්ස් වල ඉඩම් ගද්දී ඉඩම් සම්බන්ධව ප්‍රශ්න වලදී සහ ඇඩ්වාන්ස් ගිහුව අපිට ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒකකවත් මම ඇතෑරියේ නෑ. අර මුලින්ම සඳහන් කරා වගේ ජැක්මාත් කියපු දේවල් ජැක්මාත් සමහර තැන්වලදී එයාව ප්‍රතික්ෂේප කරා. හරියන්නේ නෑ රස්සා නෑ. නමුත් එයා දැන් අද ඉන්නේ ලෝකේ ඉන්න හොඳම පුද්ගලෙක්. හොඳම රිචස්ට් ලෙවල් ඉන්න එකේ වගේ චයිනා ඉන්න පොසත්ම පුද්ගලයා. ඉතින් එයාත් කතා කරන විදිහට අපි එන පාඩුව අපි ඔව් පාඩුණා දැන් මට මේක කරන්න බෑ කියන එක ඔළුවට ඇවිල්ලා හිතට ඇවිල්ලාගේ මයින්ඩ්සෙට් එකේ තැම්පත් වුණොත් මම මේ කතා කරනවා කියන උනොත් එහෙම අපි ජීවිතේ පරදිනවා. ඉතින් පාඩු වෙනවා. බිස්නස් වල පාඩු වෙනවා. ඒක ටෝලරේට් කරගෙන ඒක බැලන්ස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම්
තමයි ජීවිතේ ජයග්‍රහණය කරන්නේ. මම හැම වෙලේම කියන්නේ කැල්කියුලේට් රිස්ක් එකක් ඕන කෙනෙක් ගන්න ඕනේ. කැල්කියුලේට් රිස්ක් එකක් නැත්තම් කවදාවත් ව්‍යාපාරයකට බිස්නස් කෙනෙක් වෙන්න බෑ. දැන් ගොඩක් දෙනෙක් එක්ක කතා කරන ප්‍රශ්න තියෙන මිනිස්සු දැන් මාත් එක්ක කතා කරන බිස්නස් එකක් ගන්න මෙහෙම කියලා. එක ප්‍රශ්නයක් දෙකක් එයාලෙන් අහපු ගමන් කොහොමද කරන්නේ රෑට් බෑ කියලා. ඒක ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් එයාලගේ මේක රිස්ක් එක ගන්න බලාපොරොත්තුවක් නැහැ. රිස්ක් එකක් නැතුව ව්‍යාපාරයක් ඇති වෙන්නේ නැහැ කොහෙත්ම. අනිවාර්යෙන් රිස්ක් එක තියෙනවා, පාඩු සිද්ධ වෙනවා. ඒවා දරා ගැනීමේ ශක්තිය තමයි පුද්ගලෙක් ඊළඟට යනවද කියන එක සහ පල්ලෙහා ඒ ලෙවල් එකේ ඉන්නවද කියන අතාත්මද කියන එක තියෙන්නේ. ඉතින් මට දරා ගැනීමේ ශක්තිය හොඳටම තියෙනවා. ඒ ලෙවල් එකත් එක්ක මම දැන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඉමින් ඉන්නවා. මුලින්ම සඳහන් කර විදිහට ටෙස්ටිං තමයි. ඒ කියන්නේ හැමෝම ඕන විදේශිකේ දැන් මම මේක USA යනවා, නෙදර්ලන්ඩ්, ස්පේන්, හොංකොං, මෝල්ඩිව්ස්, දැන් ඕස්ට්‍රේලියා සහ ජර්මන් වලට දැන් සාකච්ඡා මට්ටමින් යනවා. හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේවට තත්ත්ව සාතික තියෙනවාද? එතකොට මේවා කොහොමද කරගන්නේ? එතකොට ඒවට ඉල්ලන තත්ත්ව සාතික. අනිවාර්යෙන් ඉල්ලනවා. දැන් මම ප්‍රොඩක්ට් එක ඔකෝ මට දෙන්න ඔයාලා ප්‍රොඩක්ට් එක සම්බන්ධ තත්ත්ව සාතික. දැන් ඒ තත්ත්ව සාතිකේ ගන්න එක ලොකු ප්‍රශ්නයක්. මොකද තාම මගේ කම්පැනි ප්‍රක්‍රියාව තාම අපි හදමින් යන්නේ. තාම අපි ස්මෝල් ස්කේල් එක තමයි අතන වැඩි කරගෙන යන්නේ. ලාර්ජ් ස්කේල් එකට ඒ වෙද්දි අපිට ISO HLS සහතික ගන්න බෑ. ඒක ගන්න ටිකක් අමාරුයි. එතකොට ඕගනික් සර්ටිෆිකේෂන්ස් ඕනේ. දැන් මගේ ප්‍රොඩක්ට් ඔක්කොම ඕගනික් සහ කල්ටිවේෂන්ස් ඕගනික්. නමුත් ඕගනික් සර්ටිෆිකේෂන් ගන්න ලොකු වියදමක් දරන්න ඕනේ. ඒවා අවුරුදු 5ක් ගෙවන්න ඕනේ. එතකොට අපි ඒවා තමයි අපිට මුලින් කතා කරා වගේ ගවර්න්මන්ට් එකෙන් අපිට දෙන්න ඕනේ උදව් උපකාර. ඉතින් අපි ගත්ත සාම්පල් පැක් එකක් යවනවා නම් ඒ සාම්පල් පැක්සේ data sheet ගන්න ඕනේ. data material data sheet ගන්න ඕනේ. නියුට්‍රිෂන් ස්පෙක් චෙක් කරන්න ඕනේ. මේ වගේ මොනවා හරි කෙමිකල්ස් තියෙනවද ටෙස්ට් කරන්න. ඒක ලොකු වියදම් යනවා. ඉතින් ඒවා අපිට හරියට කරගන්න පුළුවන් නම් ඒවට වියදම් කරන්න අපේ අතේ ශක්තිය තියෙනවා. අපේ අතේ කියන්නේ මුදල් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මට මොන දුන්න ගැටලුව තමයි ගොඩක් දෙනෙක් ඉන්නවා දැනුත් ඉල්ලනවා සාම්පල්ස්. දැන් මම හිතන්නේ 20ක් 30ක් යවන තේ රටවල සාම්පල්ස්. ඒතකොට එයාලා ගෙවන්න සූදානම්. සාම්පල් බොක්ස් එකේ සහ කුරියර් charges ගන්න බලාපොරොත්තු එයාලා සූදානම්. නමුත් එයාලට අදාළ ටෙස්ට් රිපෝට්ස් ඒක ගන්න ඕනේ මම. ඒත් ටෙස්ට් රිපෝට් හැම සාම්පලෙන් ගන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. කොච්චර අපි පර්ණ එකකින් මේකට යවන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවට යන වියදම් තියෙනවා. ඒතර වියදම් බෙයා කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒවා තමයි තියෙන ප්‍රශ්නේ. ඒ අමතරව අපි ගත්තොත් එහෙම අපේ රටේ හරියට කවදා තියෙන තත්ත්වෙනේ අපි අර ප්‍රොමිස් හරියට කරන්නේ නැහැ. අපි සමහර දේවල් අපි 100%ක් අපේ නිෂ්පාදන අපි ගාම හදවන්නේ මේනේ. පැකින් සමානට වෙන කාටරි කියලා තමයි printing කරගන්නේ. ඒතකොට අපි ගත්තොත් එහෙම අවුට කාටුන් වෙන කාටරි කියලා කරගන්නේ. ඒවා හරි වෙලාවට දෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි ගත්ත raw materials රයිට් ඔයාලට මම දැන් අහයට ගෙනත් දෙනවා කිලෝ මෙච්චරක් කිව්වොත් ඒවත් දාට ගෙන්න ගන්න දෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි shipment එක අපි target කරලා තියෙනවනේ ඒවා වෙනස් වෙනවා. ඉතින් ඒවා අපිට කස්ටමර්ට බයට අපිට ඒවා කියන්න බෑ. එයාට date එක fix කරන්න අපි ඒ fix එකට යනවා. ඉතින් ඕන් ඔය ප්‍රශ්න ඒවා අපි ගත්තොත් අපි target date එකයි එතන අපි match කරන එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. සහ shipping agents ලගේ viable නැතිකම. ඒ කියන්නේ අපි ප්‍රයිස් එකක් ඉල්ලුවොත් එයාලා කවදා දැන් මගේ රස්සාව නම් මගෙන් කවුරු හරි කොටේෂන් එකක් මට CBM එක මේක CBM එකේ cost එකකුත් මට කියන්න පුළුවන්. නමුත් දැන් මම කාටරි කතා කරලා shipping agent කෙනෙක් ගෙවුවොත් එimhe මට USLA නිව්යෝක් වලට මේ port එකට මේක shipment එකට මීටර් කියුබ් එක cost එක දෙන්න කිව්වොත් එයාලා දෙන්නේ නැහැ. සර් හරි මම දෙන්න දවසක් දෙන්න දවස් එකමාරක් දෙන්න. එහෙම බෑ රටක් දිනුවා. මම හිතන්නේ විදේශ රටවල ලෝක තියනවා කියලා. ඉතින් මෙයාලා කරන රස්සාව නම් එයාට ඒක ඊමේල් එකකින් හරි නැත්නම් ටෙලිෆෝන් කෝල් එකකින් අදාළ ඒජන්ට් කතා කරලා ඒක කරගන්න පුළුවන්. අඩුම තරම් පැයක් එකමාරක් ඇතුළත නිකන් මිලක් සඳහන් තමන් කරන රස්සාව සමන් කරන ව්‍යාපාරේ මිලක් අනිත් අහන පුද්ගලයාට දෙන්න බැයි නම් ඒක මම හිතන්නේ ඒක හරි දියුණු රටක සහ දියුණු ආයතන විදියක් කියන එක. ඉතින් හැම වෙලේම කියන්නේ මම මුහුණ දුන ගැටලු තමයි viable ඒ කියන්නේ reliable person ලා නෑ ලංකාවේ සාමාන්‍ය වැඩක් කරගන්න. සහ on time කවුරුත් deliver කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. සහ අර අපි කියන වගේ ටෙස්ටිං වලට යන මූලික වේදම් අපිට ටිකක් අමාරුයි දරා ගන්න. ওই ප්‍රශ්න ටික ඇරෙන්න නැත්නම් කස්ටමර් බේස් එකෙන් හොඳටම ඉන්නවා. විදේශී අපේ නිෂ්පාදනය හොඳයි නම් ඒක හොඳ තත්ත්වෙන් තියෙනවා නම් ඕන තරම් මිලදී ගන්න ඕන තරම් ගැනුම් කරු හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින්ට යනකම් අර අපිට තියෙන සපෝටිං ස්ටාෆ් අපි ස්ටාෆ් නෙමෙයි අතන සපෝටිං ටීම්ස් නෙවුවා. ඒතකොට ඒ සපෝටිං ටීම්ස් වලින් හරියම සපෝට් එකක් හම්බුනේ නැතුනම හරි විදියට නිෂ්පාදනයක් හරි තැනට හරි වෙලාවට යන්න අමාරු තත්ත්වයක් තියෙනවා. මුලින් කතා කර විදියට අපේ බිස්නස්මන්ලා බිහි කරලා වැඩක් නැහැ. අපි බිහි කරන්න ඕන ඔන්ටිප්‍රෙනර්ස්ලා. ව්‍යවසායකයෝ. ඒකම සමාජ ව්‍යවසායකයෝ සමාජයේ තියෙන ප්‍රශ්නයකට මොකක් හරි විසඳුමක් දෙන්න පුළුවන් ව්‍යවසායකයෙක් බිහි කරන්න පුළුවන්. එතන තමයි රටේ දියුණුව තියෙන්නේ. ඉතින් අලුත් මම කියන්නේ යන් අපි හැම වෙලෙම කතා කරන එක තමයි යන් ඔන්ටර්ප්‍රෙනර්ස්ලා තමයි බිහි කරන්න ඕනේ. තරුණ ව්‍යවසායකයෝ. යාරට තියෙනවා අලුත් දැක්මක්. සහ අර
අන්තර්ජාලයත් එක්ක ඉන්න කට්ටියක් ඉන්නේ. එතකොට අපි හැම වෙලෙම මොනවාරි හොයනවා. එතකොට අපි හැම වෙලෙම ඇනලයිස් කරන්න ඕනේ. data analyzing හොයන්න ඕනේ මොනවද රටට අලුත් දේවල් මොනවද? රටට අලුත් දේවල් මොනවද? ඒ අලුත් දේවල් එක්ක එතකොට ලෝකෙට අලුත් දේවල් මොනවද? අපි අලුත් දේවල් නිෂ්පාදනය කරොත් කොහොමද අපි මේකෙන් මාකට් එක අල්ලන්නේ? ඕන් ඔය විදියට අර think of the out of box කියන කතාවේ තියෙන ඕක තමයි. කියන්නේ අපි මේ ඉන්න පෙට්ටිය ඇතුළේ ඉඳගෙන අපි හිතන්න බෑ. එළියට බහින්න ඕනේ. අපි අලුත් නිෂ්පාදනයක් කරනවා ඒක නිච් ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕනේ. නිච් මාකට් එකක් කරන්න පුළුවන් නම් එතන තමයි දියුණුව තියෙන්නේ. සහ අපිට මේක අපි කිමුකෝ දැන් නෑ. නිච් ප්‍රොඩක්ට් එකක් කෙසේ වෙතත් අපි හිතන රටක් කවුරු හරි ඉල්ලනවා දැන් මාකට් එක ලෝකල් වෙලද දැන් විදේශ වෙලඳපොළ ඉල්ලන දෙයක් තියෙනවා. ඒක මොකක්ද කියලා අපි හොයාගන්නවා. ඒක තමයි අපේ ඇනලයිස් එක. එතකොට ඒක හරියට data analyze කරලා අපිට කරන්න පුළුවන් රයිට් තව අවුරුදු 3-4කින් මේ ප්‍රොඩක්ට් එක සහ මේ සර්විස් එක අපිට සප්ලයි කරන්න පුළුවන් නම් අපි ඒකට අදාළ විදිහට දැන් ඉඳන්ම සෝදානම් වෙන්න පුළුවන් නම් එතන අපි දිනුනේ. මම හිතන්නේ young entrepreneursලට මුලින් කිව්වා වගේ young entrepreneursලට තියෙන එකම ටාගට් සහ අභියෝගය ඕක තමයි. ලෝකෙ ඉල්ලන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. ලෝකෙ ඉල්ලන දේ හොයලා ඒකට සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි දෙන්න පුළුවන් නම් එතන ඇත්තම දිනුව නවත්තන්න බෑ. ඒ වගේම අර මුලින් කිව්වා වගේ නිච් ප්‍රොඩක්ට් එකක්. නෑ මම හදනවා මට ඕන ප්‍රොඩක්ට් එක. එයාටලා මේක දෙනවා මාකට් එකට. මේක ඔයාලා ගන්න. ඇයි ගන්නෙ? මේකේ මේ දේවල් ටික තියෙනවා. මේක ගත්තොත් ඔයාලට මේ බෙනිෆිට්ස් ටික හම්බ වෙනවා. කියන එකක් කියන්න පුළුවන් නම් ඒක ප්‍රූව් කරන්න පුළුවන් නම් එතනත් හොඳ මාකට් එකක් තියෙනවා. ওই දෙක අපි හරියට තේරුම් ගත්තොත් එහෙම කියන්නේ නිච් මාකට් එක හෝ ලෝකේ ඉල්ලන්නේ මොකද්ද කියන දේ හරියට තේරුම් කරගන්න පුළුවන් නම් ඒ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි නිෂ්පාදනය කරන්න නම් ගොඩ යන්න පුළුවන්. අපි කියන්නේ කාමර කියන්නේ ගොඩ යන්න පුළුවන් කියලා ගොඩ යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හැමදේම කියන්නේ ඇනලයිස් එක කරන්න ඕනේ. නිකන් පාඩයට මම දැන් කොවිඩ් එක අපි එමන් තින් දැන් ගොඩාක් දෙනෙක් කතා කරන රස්සා ටික නෑ දැන් පිටරට හිටපු කට්ටිය ආවා දැන් මේවත් කොරෝනාත් එක රස්සා නැතිලා මම බිස්නස් එකක් කරනවා. බිස්නස් එකම කරන්න බෑ. බිස්නස් එක කරන්න ඇනලයිසින් තියෙනවා. එතන අපි අර කතා කරලා දැන් නිච් මාකට් එක මොකක්ද කියන එක අපි හඳුනා ගන්නවා. එහෙම නැත්නම් ලෝකෙ ඉල්ලන්නේ මොකක්ද කියලා හඳුනගන්න. ඒ වගේ තමයි මම දැන්ට අවුරුදු 3කට 4කට කලින් මම කටුවනෝදා වණ්ඩ ගිලම නෙමෙයි ගියේ. අපි කටුවනෝදා වලින් ජයග්‍රහණය කරාන කටුවනෝදා වවලා දැන් මම මේ ගෙමක් දුරක් ආවට මම ගියේ කටුවනෝදා වවන්න නෙමෙයි. මම ගියේ ඇත්තටම අඹ වවන්න. මොකද දැක්කේ මම අඹ TJC කියලා අඹ එකක් තියෙනවා, අල්ෆෝන්ස් කියලා අඹ එකක් තියෙනවා. ඒක ලස්සනයි මේ මේක තමයි කිව්වේ. මම ගියේ ආසාවට මම ඇත්තටම අඹ හැදුවා. මම දැනට ෆාම් එකේ අඹ වගාවක් තියෙනවා. ඒ වගේම මම එතන දබලුවා. ඒ මම අඹ හදන්නේ. අඹ හදලා මම කවුද අල්ලන්න හදන්නේ. මොකද අඹ ගෙඩියක් මට නිකන් වෙළඳ පොළ විකුණන්න පුළුවන් කොහොමද? ඒක මම හිතේ තමයි නෑ මේක හරියන්නේ නෑ කියන එක තමයි මම අර ඇනලයිස් එක කරේ ලෝකේ මොනවද බලන්නේ. අලුත් දේවල් මොනවද? නියුට්‍රිෂන්ස් වලින් ලොකු වැඩිපුරක් වටිනාකම තියෙන නිෂ්පාදන මොනවද පුක්ස් කියලා. ඒ යම තමයි කටුවනෝදා එන්නේ. ලංකාවේ කටුවනෝදා මම කිව්වා විදිහට ඉස්සලා කතා කරපු විදිහට මේක ටොපිකල් කන්ට්‍රි එකක්. ඒක කටුවනෝදා උන්තර ලංකාව ඕන ගෙදරක තියෙනවා. අපි මිනිස්සු මේකේ තියෙන නියුට්‍රිෂන් වැලියු එක ගැන අවබෝධයක් නැහැ. නමුත් විදේශ වෙළඳ පොළ විශේෂයෙන් USA සහ යුරෝපා වල මේකට මාරු විතර මිනිස්සු කැමති. ඒ රටවල සමහර තියෙනවා. උඩ නෝර්ත් ඇමරිකාවල රටක් තියෙනවා මොනවද? එයාලගේ නැෂනල් ඩ්‍රින්ක් එක අනෝදා. එතකොට එයාලගේ තියෙන්නේ අපි ඩයිනින් ටේබල් එකේ වතුර වෙනුවට තියලා තියෙන අනෝදා ඩ්‍රින්ක් එක. එතකොට කැන්සර් පර්සන්ටේජ් එක අඩුම රටවල් ඉන්නවා. එතකොට අපිට වතුර බොන්න ඕන නම් අපි වතුර ඉල්ල ගන්න ඕනේ. ආන් ඒ වගේ තත්ත්වයකට මිනිස්සු ගින් තියෙන මොකද මේක නියුට්‍රිෂන් වැලියු එක හරි හයි. ඒ වගේ මම අවුරුදු 3කට කලින් හිතාගත්තා රයිට් නික් ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ඕන දෙයක් කරනවා කියන එක. ඒ අනුව තමයි හරි අනෝදා හැදුවා. අනෝදා හදුවාම ඊළඟ ප්‍රශ්නේ ආවේ මම හිතා හිටියා අනෝදා ගෙඩි එක්ස්පෝර්ට් කරනවා. නෑ ඒක ෆේල් වෙනවා. මම මේ වෙන්න කලින් මගේ දැක්කා මම ඒක. අවුරුදු 3කට කලින් මම දැක්කා නෑ මම මේ අනෝදා ගෙඩිය යවන්න මම උත්සාහ කරොත් සහ හිතා හිටියොත් මම ෆේල් වෙනවා. ඒකින්ද අනෝදා ගෙඩියෙන් මම මොකද්ද කරන්න පුළුවන් කියන තැනට ඇවිල්ලා තමයි මම මේ මගෙන් දැන් මේ බිහිලා තියෙන සියලුම නිෂ්පාදන බිහි වුණේ. ඒකට ඒකත් එක්ක තමයි මම කියන්නේ. ඒකට දැන් ඒක මම අද මේ ඉන්න තත්ත්වෙ මම අවුරුදු 3කට කලින් දැක්කා. දැන් අද අලුතෙන් එන තරුණ පරපුරත් වෙන්න ඕනේ ඒක තමයි. තව අවුරුදු 3-4ක් කලින් එහා තිනවා දකින්න. ලෝක ගොඩක් දේවල් දැන් ඉල්ලනවා. දැන් මේ කොවිඩ් එකත් එක්ක මිනිස්සු ගොඩක් දේවල් ඉල්ලනවා. ඔන්ලයින් සිස්ටම් එකක් හදන්න ඉල්ලනවා. ඊට පස්සේ වීගන් තත්ත්වයට යන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. එතකොට නියුට්‍රිෂන්ස් පැත්තෙන් හයි දන්නවනේ අපි කොත්තමල්ලියකට කොච්චර ඉල්ලුමක් ආවද කියලා. ඊට පස්සේ විනිමල් ගැට වලට කොච්චර ඉල්ලුමක් එනවද? අනෝදා කොළ දැන් මම මේ යවන එක 100% අවුට් ඔෆ් ස්ටොක් දැන් මේ USA වල මගේ ප්‍රොඩක්ට් එක. එතකොට මට කරන්න දෙයක් නැහැ. කොවිඩ් එකත් එක්ක යවන්න බෑ දැන්. එයා ෆ්‍රේට් එකක් සාමාන්‍යයෙන් දවස් 3න් යන එයා ෆ්‍රේට් ෂිප්මන්ට් එක දැන් ඊයේ පෙරේදා ප්‍රොඩක්ට් එකක් ඇහුවා. සති දෙක දවස් 15ක් ගිහින් තිබ්බා. ඉතින් නිකන් නෝමල් ෂීපේට් එකක් කරන විදිහට නිකන් ඒ ප්‍රශ්නත් එක්ක මේ විදේශ වෙළඳ පොලේ තියෙන හිඟතාවයට මට අපිට කරන්න දෙයක් නැහැ. දැන් මේ රටේ සහ ලෝකෙ තියෙන තත්ත්වය. ඉතින් මම කියන්නේ දැන් අර කතා කරපු විදිහට යන් ඔන්ටර්ප්‍රිනර්ස්ලා තියෙන එකම දේ තමයි හිතන්න. out of box හිතන්න. හිතලා අලුත් දෙයක් ලෝකෙට මොනවද ඕනේ කියන දෙයක් හිතලා ඒකට අනුව දැන් ඉඳන්ම වැඩ කරන්න. එතකොට අර කියන වගේ අවුරුදු 4කට 5කට එහන් ටාගට් එක බලලා එතෙන් ඉඳන් පල්ලෙහාට එන්න අවුරුද්ද මාස 6 පල්ලෙට. ඒතර එයාට තියෙනවා
තව මාස 6කින් අවුරුදු දෙකකින් මම කොහෙද ඉන්න ඕනේ කියලා. එහෙම හරියට ඇනලයිස් එක කරගත්තොත් ජීවිතේ දිනන්න පුළුවන්. අපි තරම පොඩි කාලේ නම් ඉගෙන ගත්ත විදියට. අපි තාම ඉන්නේ ඩෙවලොප්ඩ් කන්ට්‍රි එකට. මම ඉපදුනේ දුප්පත් රටක. අපි හැමෝම දුප්පත් රටක ඉන්නේ. මගේ එකම මිෂන් එක තමයි අපි මැරෙන්න ඕනේ පොසත් රටක. වෙල් ඩෙවලොප් කන්ට්‍රි එක. ඉතින් ඒකට පුළුවන්. අපි මේ යන විදියට සිස්ටම් එක චේන්ජ් කරොත්, අපි මේ මිනිස්සු හිතන විදිහට වෙනස් කරොත්, ආකල්ප වෙනස් කරොත්, අර කියන විදිහට යන් ඔන්ටර්ප්‍රිනර්ස්ලා බිහි වුණොත්, just businessmanලා නෙමෙයි, ඔන්ටර්ප්‍රිනර්ස්ලා ව්‍යවසායකව බිහි වුණොත්, අලුත් සොයා ගැනීම එක්ක, අලුත් නිෂ්පාදන එක්ක, ලෝකල් වෙළඳපොළ කියන අපි කියන්නේ දේශීය වෙළඳපොළ, ලෝකල් මාකට් එක වගේම විදේශී වෙළඳපොළ. රටක් දිනු වෙන්න නම් අනිවාර්යෙන් විදේශී වෙළඳපොළ අපි ජයග්‍රහණය කරන්න ඕනේ. අපි මේ රටේ මොනවා හරි හදලා මේ මොහොතෙන් එහාට දැම්මේ නැත්නම් අපිට දිනු වෙන්න බෑ. අපේ රට දිනු වෙන්න බෑ. ඉතින් ඒක කරන්න ඕනේ අපි. ඒක කරන්න පුළුවන්. අපේ concept එක විදියට හැමෝම concept එක විදියට අපිට පුළුවන් නම් ඉතා ඉක්මනින් තරුණ ව්‍යවසායකයෝ 1000ක් හදාගන්න අලුත් නිෂ්පාදන අලුත් සර්විස් එක රට දිනු එක නවත්තන්න බෑ. ඉතින් ඒක වෙන්නේ ඇත්තටම අර කිව්වා වගේ එයාලගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න. ඒක කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධිත රටක්. ඉතින් මගේ එකම අරමුණ සහ එකම බලාපොරොත්තුව මැරෙන මොහොතේ මේක දියුණු රටක් කියන එක රට අපේ ඔළුවට සහ හිතට આવොත් මේක හරි අපේ ඊළඟ ආත්මය හරි කියන විදිහට ඒක නිකන් අපිට ඒක සැනසෙල්දායක වෙයි. ඒක තමයි මම කියන්නේ ඉපදුනේ දුප්පත් රටක මැරෙන්න ඕන පොසත් රටක. ඒක තමයි මගේ එකම ආකල්පය සහ එකම බලාපොරොත්තුව. Don't forget to subscribe. Education at your fingertip. Learn TV education platform.